ධර්මානුශාසනාව සඳහා අද වැඩම කර සිටින්නේ මාවතගම මාරලන්ද සමනල තැන්න ශ්‍රී බෝධිරාජ විවේකාරාමාධිපති රම්බඩගල්ල විද්‍යාසාගර මහපිරිවෙනේ ආචාර්ය පණ්ඩිත පූජ්‍යපාද කෑගල්ලේ විනය සිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. සාදු සාදු. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා අද දායකත්වයේ ලබා තිබෙන පින්වත් පිරිස ගම්පහ පෙතියාගොඩ අංක 63 නිවසේ පදිංචි පී.ඩී. තිලකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, මාතර දෙය්යන්දර පරපා මුල්ලේ ඉහළ වත්තේ පදිංචි W.W. සෝමසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, හෙය්යන්තුඩුව මාබිම අංක 202 නිවසේ පදිංචි K.A.D. අශෝකා සමන්මලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, නුගේගොඩ උඩහමුල්ලේ අංක 25න් 22 නිවසේ පදිංචි පියසෝම ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, අකුරැස්ස මලිදුව නෙරළුව ජයමිනි නිවසේ පදිංචි පියවති විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. මේ දායකත්ව පින්නතුන් වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සියලුම දෙනාටත් අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන හැටියට. සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒ ුතියම්පි බුද්ධං शरणं गच्छामि ဒ ුතියම්පි බුද්ධං शरणं गच्छामि ဒ ුතියම්පි ධම්මං शरणं गच्छामि ဒ ුතියම්පි ධම්මං शरणं गच्छामि ဒ ුතියම්පි සංඝං शरणं गच्छामि ဒ ුතියම්පි සංඝං शरणं गच्छामि တတိယම්පි බුද්ධං शरणं गच्छामि တတိယම්පි බුද්ධං शरणं गच्छामि တတိယම්පි ධම්මං शरणं गच्छामि တတိယම්පි ධම්මං शरणं गच्छामि တတိယම්පි සංඝං शरणं गच्छामि တတိယම්පි සංඝං शरणं गच्छामि शरणागमनं सम्पुन्नं ආමභන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය
මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ශීලංච උද්ධානුමතං සුතංච ධම්මානුවත්තිච අලීනතාච අත්තස්සද්වාරා පමුඛා චලේති. සාදු සාදු. කාරුණික ශ්‍රද්ධාවත් පින්නතුනි, තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ දහම් බිඳක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් හැම දෙනා සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ලෝකවාසී සියලු සත්වයන්ට මෙලව ජීවිතේ සැපවත් කිරීම සඳහා, මෙලව ජීවිතේ යහපත්ව ගත කිරීම සඳහා ඔබේ දිවි මඟ පහන් කරගන්නට උපකාරී වන වටිනා වූ ධර්මයකුයි දේශනා කරන්න තිබුණේ. මේ මිනිස් සමාජයේ සියලුම දෙනාට ධර්මය අවශ්‍ය වෙනවා. උතුම් මිනිසත් බව ශ්‍රේෂ්ඨ භාවයට පත් කර ගැනීම සඳහා ඔබේ ජීවිතේ ධර්මය අනුගමනය කිරීම වැදගත් වෙනවා. එනිසා බුදු පියාණන් වහන්සේ වදාළේ ධර්මයේ අහන්න සුනාත. ඒ වගේම ඒ අහන ධර්මය ඔබේ සිත්ති ධාරණය කරගන්න ධාරේත. ඒ ධාරණය කරගත් ධර්මයට අනුව ඔබේ එදිනෙදා ජීවිතය අර්ථවත්ව ගත කරන්න. ඒ ධර්මයට අනුව හැසිරෙන්න චරාස. මේ උතුම් බුදු වදන තුලින් පින්නතුනි, බුදු පියාණන් වහන්සේ ජීවිතයක් සැපවත් කිරීම සඳහා බලාපොරොත්තු වුණේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී එක පිය කෙනෙක් තමන්ගේ පුංචි පුතණුවන්
කුඩා අවදියේ පටන්ම පියතුමාගෙන් අහන්නට පටන් ගත්තා දියුණු වීමේ මඟ කුමක්ද කියලා. දියුණු වීමේ දොරටුව කුමක්ද කියලා. මේ පිළිබඳව මේ පියතුමා විවිධ අයගෙන් ප්‍රශ්න කළා. නමුත් මේ පියතුමාට ඊට නිසි පිළිතුරක් සොයා ගන්නට නොහැකි වුණා. මෙහෙම යනකොට මොහොත දැනගන්නට ලැබුණා මීට සුදුසු කෙනා දෙව්රම් මහ විහාරයේ වැඩ සිටින ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා. තමන්ගේ පුංචි පුතණුවනුත් සමග බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට දෙව්රම් මහ විහාරයට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. උන්වහන්සේ මේ පිය පුතු දෙදෙනාට ආශිර්වාද කළා. පසකින් වාඩි වෙලා මේ පියතුමා බුදුරජාණන් වහන්සේට මතක් කර සිටිනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ මේ පුංචි පුතණුවන් කුඩා අවදියේ පටන්ම දියුණු වීමේ දොරටු පිළිබඳ විමසනවා. මේ පිළිබඳව මම නොයෙක් දෙනාගෙන් විමසා බැලුවා. නමුත් ඊට සුදුසු පිළිතුරක් මගේ පුතාටවත් මටවත් ලැබුණේ නැහැ. එනිසා ඒ පිළිබඳව දේශනා කරන ශේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදු පියාණන් වහන්සේ මේ පිය පුතු දෙදෙනාට මේ අවස්ථාවේදී මේ පිළිබඳව දේශනා කරන්නට ආරම්භ කළේ පින්නතුනි මේ පුතණුවන් මේ දියුණු වීමේ දොරටු පිළිබඳ විමසුවේ මේ ආත්මේ පමණක් නෙවෙයි. සාංශාරික ජීවිතයේදී මේ පුතණුවන් මේ ප්‍රශ්නම අසමින් විමසුවා බැලුවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ බෝධි සම්භාර ධර්ම පුරමින් සසර ගමන් කරද්දී තමන් වහන්සේ තාපස ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා බෝධි සම්භාර ධර්ම පුරන අවදියේ මේ පිය පුතු දෙදෙනා මට හමු වුණා. එදාත් මේ පුතණුවන් මේ ප්‍රශ්න ටිකම ඇසුවා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ජාතක පාළියේ අත්තද්වාර ජාතක දේශනාව සිදු කරමින් මේ දියුණු වීමේ කරුණු පිළිබඳව ගෙනහැර දක්වමින් ධර්ම දේශනා කරන්නට දුන්නේ. පින්නතුනි මා මාතෘකා කළ ගාථා පාඨය අත්තද්වාර දේශනාව තුල සඳහන් වන්නේ. අත්තද්වාර කියලා කියන්නේ ద్వාර කියන්නේ දොරටුවට. පමුඛ කියලා කියන්නේ ඒ දොරටුවටම කියන අර්ථය ඇති pāli පදයක් pāli වචනයක්. දියුණු වීමේ දොරටුව. මිනිසාගේ ජීවිතේ හැමදාම ප්‍රාර්ථනා කරනවා දියුණුව අභිවෘද්ධිය තමන්ගේ මෙලව ජීවිතයේ සුභ සිද්ධිය. ඒ සුභ සිද්ධිය සලසා ගැනීමේදී අනුගමනය කළ යුතු කරුණු 6ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව තුළදී පහදා වදාළා.
ඒ පිළිබඳව සඳහන් වන්නේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ශීලංච උද්ධානුමතං සුතංච ධම්මානුවත්තීච අලීනතාච අත්තස්සද්ධාරා පමුඛා චලේති. මේ දේශනාවෙන් පින්වත්නි මේ කරුණු 6 පිළිබඳව දේශනා කරන්න තිබුණේ පළවෙනි කාරණය පළවෙනි දියුණු වීමේ දොරටුව නිරෝගී සම්පත්තිය ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. උතුම් ద్వාරයේ තමයි මිනිසාට ලැබෙන සම්පත්තිය නිරෝගීකම. දෙවැනි සම්පත්තිය ශීලංච සිල්වත්කම ගුණගරුක භාවය. තුන්වෙනි කාරණය උද්ධානුමතං වැඩිහිටියන්ගේ ආශ්‍රය වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලැබීම ඒවා පිළිගැනීම. හතරවෙනි කාරණය සුතංච ඇසූ පිරූ තැන් ඇති බව බහුශ්‍රෘත භාවය. ගුණ නුවණ දෙකින් පරිපූර්ණ වෙච්ච ජීවිතයක් බවට පත්වීම. පස්වෙනි කාරණය ධම්මානුවත්තීච ධර්මානුකූල බව දැහැමිව ජීවත් වීම. හයවෙනි කාරණය අලීනතාච අනලස්ව කටයුතු කිරීම. කම්මැලිකම් දුරු කරලා උද්‍යෝගිමත්ව උත්සාහ සම්පත්තියෙන් කටයුතු කිරීම. මේ කරුණු 6ක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ මේ පිය පුතු දෙදෙනා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේශනා කරන්නට දෙන පින්වත්නි මේ කරුණු 6යි. අපි සලකා බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු 6 පදනම් කරගෙන දියුණුවේ දොරටු වශයෙන් දේශනා කළේ කුමන අර්ථයක්ද කියලා. මිනිසාගේ ජීවිතයේ උතුම්ම ලාභය නිරෝගීකම බව බුදු පියාණන් වහන්සේ වදාලා. නිරෝගීකම කියපහම පින්නතුනි ඒක තිබෙනවා ප්‍රභේදයක්. කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය. මේ කියන දෙකම මනුෂ්‍යයාට අවශ්‍යයි. කය නිරෝගීමත් වූ පමණින්ම ජීවිතයක් අභිවෘද්ධියට පත්වන්නේ නැහැ. මානසික නිරෝගීතාවයක් තිබෙන්නට ඕනේ. මේ දෙකම තිබුණොත් තමයි ඒ ජීවිතේ අර්ථවත් ජීවිතයක් බවට පත්වන්නේ. දැන් ඔබ ආශා තිබෙනවා සමහර අපේ සමාජ ජීවත් වෙන අය මරණ තුරුම නිරෝගීමත්ව ජීවත් වෙලා මිය ගියා කියලා. කවමදාකවත් රෝහලක ප්‍රතිකාරයක් ගන්නට අදුතරමේ ශිෂරදයක් තරම් දෙයක්වත් නොයලඳුන සමහර නිරෝගීමත් අය මේ මිනිස් සමාජයේ ඉන්නවා. ඒ කායික නිරෝගීමත්කමින් යුක්තව වාසය කරන අය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ඉබඳු අය එවකට මිනිස් සමාජයේ වාසය කළා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය
මහරහතන් වහන්සේලා අතර මේ පින්තුන් අහලා තිබෙනවා බක්කුල මහරහතන් වහන්සේ. අවුරුදු 160ක් උන්වහන්සේ ආයු වින්දනය කළා. අඩුම තරමේ කිව්සුමක් තරම් අසනීපයක්වත් උන්වහන්සේගේ ජීවිතේ වැළඳුනේ නැහැ. සාංශාරික ජීවිතේ උන්වහන්සේ ධර්මතා පූර්ණය කරන සමයේ නිරෝගීමත් ජීවිත ගත කරන්නට අවශ්‍ය පරිසරය උන්වහන්සේ සකස් කරගත්තා. උන්වහන්සේගේ ජීවිතේ සසර ගමනේදී සත්ව ඝාතනය කළේ නැහැ. සතුන්ට හිංසා පීඩා කළේ නැහැ. වෛර ක්‍රෝධ සිත් පහල කරගත්තේ නැහැ. උන්වහන්සේ කායික සුවයත් මානසික සුවයත් දෙකම ඇති කරගෙනයි සසර ගමනේ ක්‍රියා කළේ. එනිසා පින්වත්නි උන්වහන්සේට පුළුවන්කම ලැබුණා නිරෝගීමත්ව මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරමින් මහරහතන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට අවුරුදු 160ක් පරමායුෂ වින්දනය කිරීමෙන් උන්වහන්සේගේ ජීවිතේ ශනසි මුදා කර ගන්නට. ඒ වගේම පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 140ක් උන්වහන්සේ ආයු වින්දනය කළා. නිරෝගීමත් මහරහතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය දුතාංගධාරී මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේම පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් පරමායුෂ වින්දනය කළා. කායික සුවතාවයෙන් මානසික සුවතාවයෙන් උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය බබලවමින් වැඩ සිටින්නට සමත් වුණා. සංසාර ගමනේදී ඒ සඳහා උන්වහන්සේ ධර්මතා පූර්ණය කරමින් පස්පවින් වැළකීලා යහපත් ජීවිකාවක් ගත කළා. එනිසා උන්වහන්සේ ඉබඳු භාග්‍යවන්ත උත්තමයන් වහන්සේ නමක් බවට පත් වුණා. ආනන්ද ස්වාමින් වහන්සේ අවුරුදු 120ක් පින්වත්නි ආයුෂ වින්දනය කළා. උන්වහන්සේගේ ජීවිතයේ සසර ගමනේදී මේ කියන උතුම් නිරෝගී සම්පත්තිය ලබන්නට තමන් වහන්සේගේ ජීවිතයේ ඒ ධර්මතා පූර්ණයන් සසර ගමනේදී සිද්ධ කළා. එපමණක් නොවේ පින්නතුනි, ඔබ ආශා තිබෙනවා විශාකා මහ උපාසිකාව මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව. එතුමිය අවුරුදු 120ක් ආයු වින්දනය කළා. අවුරුදු 120ක් ජීවත් වුණත් ඇගේ රූපකාය සම්පත්තිය දකින්නට ලැබුණේ අවුරුදු 16ක 20ක තරම් කාන්තාවගේ ස්වරූපය. ඇගේ ඉන්ද්‍රයන් තුල වයෝවෘද්ධ භාවයේ පිනුනේ නැහැ. බොහොම නිරෝගීමත් කාන්තාවක් වශයෙන් ඇතුන් 5 දිනකගේ සවියක් බලයක් ඇති නිරෝගීමත් ශක්ති සම්පන්න මහෝපාසිකාවක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනය අග්‍ර උපස්ථායිකා තනතුර ලබාගෙන ක්‍රියා කරන්නට දුනා.
මේ විදිහට පින්නතුනි මේ කායික නිරෝගීතාවය හා මානසික නිරෝගීතාවය මිනිස්යාගේ ජීවිතේ වින්දනය කරන්නට ලැබෙන්නේ වාසනාව ඇති පුණ්‍යකාමී පින්නතුන්ටයි. මේ සඳහා ගිහි පැවිදි ભેදයක් නැහැ. සංසාර ගමනේ සිදු කරගත් ඒ කුසලානුභාව බලයේ ශක්තිය නිසා මේ කියන උතුම් නිරෝගී සම්පත්තිය ලබන්නට ඒබඳු භාග්‍යවන්තයන් වාසනාවන්ත භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එනිසා ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං මේ ආරෝග්‍ය සම්පත්තිය නිරෝගීකම උතුම්ම ප්‍රතිලාභයක් ලෙස දේශනා කොට වදාළි. මිනිසාගේ ජීවිතේ මොනතරම් සම්පත් තිබුණත් යාන වාහන දචිදස් කම්කරුවන් හිටියත් පින්වත්නි නිරෝගීකම නැතිනම් එතන සැප නැහැ. අපිට හමු වෙනවා සමහර සුඛෝපභෝගී ජීවිත ගත කරන සම්පත්තියෙන් ආඩ්‍ය සමහර පින්නතුන්ලා. නමුත් ඒ අය තුල මේ කින නිරෝගීකම දකින්නට නැහැ. විවිධාකාර වූ ආබාධයන්ගෙන් පිළීමටපත් වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ වදාළත් පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිං ඇති බව මංගල කටයුත්තක් කියලා. ඒ උතුම් මංගල්‍ය ලබන්නට පුණ්‍යකාමී ජීවිතයක් බවට පත් වෙන්න ඕනේ. ඒ පුණ්‍යකාමී බව එක පැත්තකට විතරක් ගලා යන එකක් නොවේ පින්නතුනි. ජීවිතේ ਸਰව සම්පූර්ණ පුණ්‍යකාමී ජීවිතයක් බවට පත්වන්නේ මේ බක්කුල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම විශාකා මහ උපාසිකාව, අනාථපිණ්ඩික ආදී මේ පැවිදි ගිහි ශ්‍රේෂ්ඨ උතුමන් ගත කළා වූ ජීවිතෙන් ගත කරන්නට ලැබෙන්නේ මේ මිනිස් සමාජයේ ස්වල්ප දෙනෙකුටයි. ඒ පුණ්‍යකාමී භවෙන් යුක්තව වාසය කරන්නට ලැබෙන්නේ ස්වල්ප දෙනෙකුටයි. එනිසා බුදුරජාණන් වහන්සේ කායික සුවය පිණිසත් මානසික සුවය පිණිසත් මේ තථාගත ධර්මයේ අනුගමනය කිරීම මේ දෙආකාර වූම සැනසෙල්ල උදා කර ගන්නට ජීවිතේ අභිවෘද්ධිය පිණිස පවතින දියුණුවේ දොරටුව ලෙස දේශනා කරන් තිබුණා. ඊළඟ කාරණය ශීලංච සිල්වත්කම. පින්නතුනි සිල්වත් භාවය කියලා අපි කතා කරන්නේ අපේ ජීවිතේ මේ සිත කය වචනය කියන මේ තුන්දොර සංවර භාවයට පත් කර ගැනීමයි. මේ සිත කය වචනය කියන තුන්දොර සංවර භාවයට පත් කරන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන ශ්‍රාවක පින්නතුන්ලා විවිධ ශීල සම්පත්තෙන් පිහිටනවා.
නිත්‍ය ශීලයේ වන පංච ශීලය සමාදන් වන උපාසක උපාසිකාවන් වගේම පොහොය අෂ්ටාංග ශීලය, එවාගේම බෝසත් ශීලය වන ආජීව අෂ්ටමක ශීලය, නවාංග උපෝසත ශීලය, එවාගේම දස ශීලය, එවාගේම සාමණේර දස ශීලය, ඊටත් එහාට යනකොට පින්නතුණියේ උපසම්පදා භූමියට පත්වන කෝටියක් සංවර ශීලයෙන් යුක්ත වන මේ ශ්‍රේෂ්ඨ ශීල සම්පදාවන් මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සත් ධර්මයේ තුල දේශනා කරන් තිබුණා. මේ ශීල සම්පත්තෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නමට පමණක් නෙවෙයි. ඒ ශීල සම්පත්තෙන් අපේ ජීවිතේ නිවැරදිව අනුගමනය කරන්නටයි දේශනා කළේ. පංචශීල ප්‍රතිපදාව මනා ලෙස රකින්න පුළුවන්. උපාසක මහත්මාට හෝ උපාසිකා මාතාවට ඉන් උසස් ශීලයක් වන ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී ආරක්ෂා කරන්න පුළුවන්. පංචශීලයේ තිබෙන්නේ ශික්ෂාපද 5යි. ආජීව අෂ්ටමක ශීලයේ තිබෙනවා ශික්ෂාපද 8ක්. පොහොය අෂ්ටාංග ශීලයේ තිබෙනවා ශික්ෂාපද 8ක්. ඒ වගේම නවාංග උපෝසත ශීලයේ තිබෙනවා ශික්ෂාපද 9ක්. ඒ වගේම දස ශීලයේ තිබෙනවා ශික්ෂාපද 10ක්. ගිහි පින්වතුන් උදෙසා මේ කින ශීල සම්පත්තීන්හි පිහිටාගෙන ඔබේ මේ දිවි මඟ අභිවෘද්ධියට පත් කර ගන්න පුළුවන්කම තිබෙනවා. කොහොමද පින්නතුනි මේ ශීලය තුළින් ජීවිතේ අභිවෘද්ධියට පත්වන්නේ? ශීලය කියන්නේ අපේ මේ මනසේ ඇතිවන්නා වූ විවිධ අරමුණු, විවිධ අදහස්, චෛතසික සිතිවිලි පාලනය කරන මීටරය. දැන් ඔබ හිතන්න වාහනයක තිබෙනවා ඒ වාහනය පැදවීමේදී වේගය බලා ගන්නට මීටරයක්. ඒ වේගය ඒ තුලින් පාලනය කිරීමේ ශක්තියක් රියදුරාට තිබෙනවා. ඒ නොතිබුණොත් එහෙම වේග සීමාවන් හඳුනා ගන්නට නොහැකි වෙනවා. ඒ හොඳින් අවබෝධ කරගත් රියදුරා වාහනයේ පදවාගෙන යාමේදී ඒ අවස්ථාවට සුදුසු වේග සීමාවන් අනුගමනය කරමින් මගතොටේ හමුවන්නා වූ ඒ සිළු බාධකයන් මැඩගෙන ඒ රථය පදවාගෙන යන්නට සමත් වෙනවා. එතකොට මේ තනත්තා ඒ රථය නිරුපද්‍රුතව පදවගෙන යන්නේ ඒ සීමාවන් හඳුනගත් නිසායි. එහෙම නොමැති වුණොත් එහෙම අතරමඟ අනතුරට භාජනය වෙනවා. විවිධ විපත් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ අපේ මේ ජීවිතයේ නැමැති රථය පදවාගෙන යාමේදී නිරුපද්‍රුතව මේ රථය පදවන්නට දේශනා කොට වදාළ මීටරය තමයි
ශීලය. ඒ තුලින් අපි යන මේ සංසාර ගමනේ විවිධාකාර වූ උවදුරු මේ දිවි ගමනේ අපට ඇති වෙනවා. ඒ වායෙන් අපව නිදහස් කරන්නට, අපව සුවපත් භාවයට පත් කරවන්නට, අපව ආරක්ෂා කරවන්නට මේ ශීලයේ නැමැති උතුම් මීටරය අපේ ජීවිතයේ පින්වත්නි වැදගත් වෙනවා. එනිසා පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සදහැවතා ඒ ශීල සම්පත්තියේ බිඳ වැටීමේ අවස්ථාවක් උදා වෙනකොට මෙසේ සිදු කිරීම මගේ ජීවිතයට හානියක්. එනිසා මා මේ වැඩේ සිදු කරන්නේ නැතිව මේන් අත මිදෙන්න ඕනේ. එහෙම හිතලා ඔබේ ආධ්‍යාත්මය තුළ ඒ සංවර භාවය ඇති කර ගන්නවා. අද බලන්න පින්නතුනි, සමාජයේ සිදුවන අපරාධ වලින් බොහොමයක් සිදුවන්නේ මෙන්න මේ සීල සංවරය නොමැති නිසා නොවේද? සත්ව ඝාතනයේ පමණක් නොවේ අද මිනිස් ඝාතන පවා මහා අමානුෂික අන්දමින් සිදු කරන්නේ මිනිසාගේ ජීවිතේ කරුණා මෛත්‍රී මේ කිසිදු ගුණයක් නොමැතිව මහා අපරාධයන් සිදු කරන සමාජයක් බවට පරිවර්තනය වන්නේ මේ සීල සම්පත්තිය බිඳගෙන ඉදිරියට ගමන් කිරීම නිසායි පින්නතුනි. ඇතැම් විට භෞතික සම්පත් නිසා අපේ සීල සම්පත්තිය අපි නැති කර ගන්නවා, විනාශ කර ගන්නවා. මේ මෑතක ජනමාධ්‍යයක් තුල මා දුටුවා රාත්‍රී ආහාර අනුභව කරමින් සිටිය පියතුමාට තමන්ගේ පුතණුවන් සිවුණු ආයුධයකින් පහර දී මරණයට පත් කරලා. මොකද්ද පින්වත්නි හේතුව? ඉඩ කඩම් ටික හරියට ලබා දුන්නේ කියලා. මේ අනුවන පුත්‍රයා මේ සිදු කරගත් මහා අපරාධයේ පින්නතුනි සංසාරේ අනාදිමත් කාලයක් මුළුල්ලේ සසර දුකට පත්වන්නට හේතු වන කර්ම සම්පත්තියක්. මේ භෞතික සම්පත් කිසිවක් අපට ගෙන යන්නට බෑ. කිසිවෙක් මේවා ගෙන යන්නේ නැහැ. නමුත් අර භෞතික සම්පත්තියක් නිසා අර සිදු කරගත් මහා පාප කර්මය මේ සීල සම්පත්තිය බිඳගෙන පංචානන්තරජ කර්මයට අයත් මේ මහා බරපතල අකුසලය ඔහුගේ සසර ගමනේදී මෙලව සබා යන්නට පුළුවන් එකක් නෙවෙයි පින්නතුනි. කාටවත් ලක්ෂයක් කෝටියක් දීලවත් පවරන්නට පුළුවන් දෙයක් නෙවෙයි පින්වත්නි. ඒක තමා විසින්ම ගෙන යා යුතු වෙනවා. තමා විසින්ම වින්දනය කළ යුතු වෙනවා. ඔහු සීල සම්පත්තියෙන් යුක්ත වුණා නම්, ශීල ගුණ ආවර්ජනය කළා නම් කවමදාකවත් පින්වත්නි මේ සැහැසි ක්‍රියාව සිද්ධ කරන්නට බෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාළේ මේ සීල සම්පත්තිය ආරක්ෂා කිරීමේදී අනුගමනය කළ යුතු
අංග 5ක් තිබෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය. මේ කින පහෙන් යුක්ත වන්නට ඕනේ අපි අනුගමනය කරන සීල සම්පත්තියක් මනා ලෙස ආරක්ෂා කර ගන්නට. ශීලය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන්න ඕනේ. ඒ ශික්ෂාපදයන් පිළිබඳ වැටහීමක් තිබෙන්න ඕන. ඒක ආවර්ජනය කරන්න ඕනේ. ඒ වගේම සතිය තිබෙන්න ඕනේ. සතිය කියන්නේ පින්වත්නි සිහියෙන් යුක්තව කටයුතු කිරීමයි. සිහිය නොමැතිව සීල සම්පත්තියක් අපට ආරක්ෂා කරන්නට බෑ. මොකද මේ සමාජයේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන විවිධ අරමුණු තිබෙනවා. ඒවා නිසා අපට විවිධ ආශාවන් නැති වෙනවා. ඇසින් ප්‍රියමනාප දෙයක් දුටුවාම ඒ දේ ලබා ගන්නට ආශාවන් නැති කරනවා. ඒවා නොලැබුණොත් එහෙම එතනදී අපි අන්ධ භාවයටපත් වෙලා සීල සංවරයේ බිඳගෙන ඥානයෙන් බුද්ධියෙන් තොර වෙලා ඥාන සංවරයක් නැතිව අපි ඒ මත්තේම නැසීමටපත් වෙනවා. සමාජයේ බඳු අවස්ථා බොහෝම අහන්නට ලැබෙනවා. තම තමන් ප්‍රියමනාප කරන නැත්තන් තම තමන් ප්‍රියමනාප කරන වස්තුව තම තමන් ප්‍රියමනාප කරන දේවල් නොලැබෙනකොට සමහර ඇත්තන් අමානුෂික ක්‍රියාවන් සිදු කරන්නට මිනිස් සමාජයේ අද ඉදිරිපත් වී තිබෙනවා. මේ ආකාරයට පින්වත්නි එනිසා සතිය තිබෙන්න ඕනේ. ඒ වගේම ඥාන සංවරය තිබෙන්න ඕනේ. එතනදී අපි කල්පනාකාරීව බුද්ධිමත්ව ඒ ඇතිවෙන්නා වූ ප්‍රශ්න විසඳා ගැනීමේ ශක්තිය අප සතුව තිබෙන්න ඕනේ. එසේ තිබීමෙන් අපට මේ කියන්නා වූ සීල සම්පatti ආරක්ෂා කර ගන්න පුළුවනි. එපමණක් නොවේ කාන්ති සංවරය. කාන්ති කියන්නේ ඉවසීමයි. ඉවසීම නොමැතිව අපට සීල සම්පත්තියක් ආරක්ෂා කරන්නට බෑ. දැන් සමහර විට සමහර අය උසුළු විසුළු කරන අවස්ථා තිබෙනවා. අපේ සංවරසිත අසංවර කරන්නට සමහර ඇත්තන් අපට අපවාද නගන්නට පුළුවනි. අපි සිදු නොකළ වර්ධවල් අප පිට පටවන්නට පුළුවනි. ඒ බඳු අවස්ථාවදී අපි ඉවසීම මේ කාන්ති සංවරයේ තිබුණොත් එතනදී අපි මේ ඉන්ද්‍රයන් පාලනය කර ගැනීමේ මීටරය අප සත්ව නිවැරදිව ඇති කර ගන්න පුළුවනි. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය රාහුල පුංචි හාමුදුරුවෝ ඉවසීමේ ගුණය උසස් ආකාරයෙන් දියුණු කළ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ඉවසීම පිළිබඳ බලන්නට සමහර ස්වාමීන් වහන්සේලා සමීක්ෂණ පරීක්ෂණ කටයුතු කළා. මේ පුංචි රාහුල හාමුදුරුවන්ට මේ ඉවසීම තියෙනවද බලන්නට. සමහර විට උන්වහන්සේලා මිදුල් ඇමදලා බෝ මළුව විහාර මළුව ඇමදලා ඉදල මිදුල මැද තබා යනවා. කවුද මෙහෙම තබලා ගියේ කියපුවාම කියනවා
ඔය පුංචි රාහුල හාමුදුරන්ගේ වැඩනේ කියලා. පින්නතුනි උන්වහන්සේ එහෙම අවස්ථාවේදී වචනයක්වත් කතා කරන්නේ. නිහාඩව උන්වහන්සේ වැඩලා ඒ ඉදල ගිහින් තැම්පත් කළ තැනින් තබනවා. මේක මගේ වැඩක් නෙවෙයි. මේක මම කරපු දෙයක් නෙවෙයි. එහෙම කවමදාකවත් උන්වහන්සේ සිහිපත් කරන්නේ. මේ පිළිබඳව ගෞරවනීය අපගේ ගුරු දේවයන් වහන්සේ අපවත් වී වදාළ රාජකීය පඬිත වරකාගොඩ සීල් රතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වත්නි පුංචි රාහුල හාමුදුරුවන්ගේ මේ ක්‍රියාදාමයේ පිළිබඳ කවියකින් ප්‍රකාශ කළා. රාහල් හිමි දින දින දෝත පුරවා වැලිගෙන එවැලි කැට ගණනින ලැබේවා ඔවදන් පැතුමෙන. පුංචි රාහුල හාමුදුරුවෝ ඉවසීමේ ගුණය, අවවාද පිළිගැනීමේ ගුණය මොනතරම් දියුණු කළාද කියනවා නම් උන්වහන්සේ උදේට වැලි දෝතක් අරගෙන මළුවේ ඉඳන් ඒ වැලි දෝත උඩට දමලා ප්‍රකාශයක් කරනවා, මගේ මේ අතේ තිබෙන වැලි දෝතේ වැලි කැට ගණනට මට අද අවවාද අනුශාසනා ලැබේවා කියලා. මෙසේ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ කටයුතු කළේ පින්නතුනි ඒ ආධ්‍යාත්මික ජීවිතයේ ගුණයන් පුරන්නට සීල සම්පත්තියෙන් යුක්තවයි. එවාගෙම වැඩිහිටියන් ඇසුර, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලබන්නට අද අපේ සමාජයේ බොහොම දෙනෙක් කැමති වන්නේ නැහැ. අපේ ලාබාල දුවා දරුවන්, එවාගෙම තරුණ තරුණියන් වැඩිහිටියන්ගේ දෙමාපියන්ගේ අවවාද අනුශාසනා ලබන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒවා පහත් කොට සලකනවා. නමුත් පින්වත්නි බුදු පියාණන් වහන්සේ වදාලා දියුණුවේ දොරටුවක් ලෙස වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලැබීම ශ්‍රේෂ්ඨ උතුම් කටයුත්තක් කියලා. ඒ වගේම බහුශෘතභාවය, ධර්මානුකූල බව, අලස නොවි කටයුතු කිරීම, මේ කරුණු හයක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දියුණුව දොරටු වශයෙන් මේ පිය පුතු දෙදෙනාට එදා අත්තද්වාර ජාතක දේශනාවේදී දේශනා කළාට පින්වත්නි වර්තමාන සමාජයේ ඔබ අප සම්බන්ධනාටමත් වටිනා ධර්ම කරුණු සමුදායක් මේ උතුම් දේශනාව තුළින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන් තිබුණා. එනිසා මේ කරුණු පිළිබඳව බොහෝ වේලාවක් සාකච්ඡා කළ යුතුවත් කාලය ගෙවි යන නිසා බුදුරජාණන් වහන්සේ දියුණුවේ දොරටු හයක් පෙන්වා දෙමින් දේශනා කොට වදාළ මේ සම්බුද්ධ දේශනාව බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ වගේම වර්තමාන සමාජයේ ඔබ අප හැමදෙනාගේ ජීවිතයන් තුළ මේ උදාර වූ දහම් කරුණු ආධ්‍යාත්මික ජීවිතේ සම්පත් කරගෙන අනුගමනය කරනවා නම් එය ඔබේ ජීවිතේ අභිවෘද්ධිය පිණිස, මෙලව යහපත සැනසුම පිණිස, සසර ගමන සුවදායක වීම පිණිස හේතු වන්නා වූ උතුම් ධර්ම ශක්තියක් බවට පත් වෙනවා. එනිසා අද දවසේදී මේ උදාර පුණ්‍ය ක්‍රියාවේ
දායකත්වයේ දරමින් මිට සහාය දක්වන පීදී තිලකා මෞතුමිය 63 පෙතියාගොඩ ගම්පහ පදිංචි ඒ මෞතුමියගේ යහපත් බලාපොරොත්තුන් සමුදායක් සමෘද්ධියටපත් කර ගැනීම සඳහා මේ උදාර පුණ්‍ය ක්‍රියාවේ දායකත්වයේ දරනු ලබනවා. පීදී තිලකා මහත්මියගේ උපන් දිනයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් එවාගේම පරලෝකසපත් වන් තෙදුන දෙමාපියන් වන ඩී.එස්. ජෝන් පෙරේරා පියාණන් වහන්සේ, එල්.කේ. එංගනෝනා මෑණියන් වහන්සේ, චන්ද්‍රා ප්‍රේමතිලක යන පින්වතුන්ට පුණ්‍යානුමෝදනය සිද්ධ කරන්නට, එවාගේම පරලෝකසපත් සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරවන්නට, එවාගේම සුජීවත්ව වාසය කරන ස්වාමි පුත්‍රයාණන්ට, එවාගේම පුතණුවන් ඇතුළු සෑම දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනු ලබනවා. ඊළඟ දායකත්වය මාතර දෙයන්දර ඉහළවත්තේ පදිංචි W.W. සෝමසිරි වීරබද්දන පුතණුවන්, තම ආදරණීය මෑණියන් වන මේරිහාමි මෑණියන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට, පරලෝකසපත් වූ ශේදියස් වීරබද්දන ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනය සිදු කරන්නට, මියගිය W.W. කරුණාදාස සහෝදරයාණන්ට පින් අනුමෝදන් කරවන්නට, එවාගේම තම මිත්‍රණිය වන කිරිහාමි මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනය සිද්ධ කරන්නට, ඊළඟ දායකත්වය KAD අශෝකා සමන්මලි 272 මාබිම හේයන් තුඩුව පදිංචි ඒ පින්වතුන් පරලෝකසපත් වන්නට යෙදුන ID නිමල් ස්වාමි පුත්‍රයාණන්ට, එවාගේම KAD තෝමස් සිඤ්ඤෝ සදාදරණීය පියාණන් වහන්සේට, UD මාර්තාහාමි මෑණියන් වහන්සේට, KAD නිමල් චන්දසිරි සහෝදරයාණන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජීවත්ව සිටින්නා වූ සියලු දෙනාට ඥාතිත මිත්‍රාදීන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ උදාර පුණ්‍ය ක්‍රියාවේ දායකත්වය දරනු ලබනවා. ඊළඟ දායකත්වය පියසෝමා ජයකොඩි මහත්මිය 25න් 22 උඩහාමුල්ල නුගේගොඩ පදිංචි ඒ පින්වතුන් අසනීපයෙන් පසුවන පියසෝමා ජයකොඩි මහත්මියට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත්, පියසෝමා ජයකොඩි මහත්මියගේ සහ තිලකසේන ජයවීර මහත්මයාගේ පරලෝකසපත් වන්ට දුන සදාදරණීය දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඊළඟ දායකත්වය පියවති ජයසිංහ ජයමිනි නිරලුව මලිදුව කොටස් පදිංචි පියවති ජයසිංහ මහත්මියගේ ඇස්පෙනීම සුවපත් භාවයට පත්වීම සඳහා, එවාගේම වැළඳී තිබෙන්නා වූ ඒ වෞගඩ රෝගාදීන් සුවපත් භාවය ලබන්නට තෙරුවන්ගේ ආශිර්වාදය බලයෙන් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් පරලෝකසපත් වන්නට යෙදුන ආර්.ජී. සෝමාවති සදාදරණීය මෑණියන් වහන්සේ, W. සයිමන් අප්පුහාමි සදාදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනය සිදු කිරීමත්, අකුරැස්ස ලක්සිරි නිවසේ පදිංචි ජී හෙට්ටිආරච්චි මහත්මියට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මාගේ සහෝදර යශපාල විජේසිංහ මහත්මයා ඇතුළු
පවුලේ සෑම දෙනාට ඥාතිත මිත්‍රාදීන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ පින්නතුන්ගේ බලාපොරොත්තුවයි. මේ විදිහට අද මේ පින්කමේ දායකත්වය දනු ලබන මේ සෑම දෙනාම යහපත් වූ අරමුණු ඇති කරගෙන තමන් හැදූ වැඩූ සදාදරණීය ගුරු දෙමාපියන්ට පුණ්‍යානුමෝදනය සිදු කරමින් සුජීවත්ව වාසය කරන්නා වූ දෙමාපියන්ට ආශිර්වාද කරමින් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් මේ උදාර පුණ්‍ය ක්‍රියාවේ දායකත්ව දනු ලබනවා. ඒ සෑම දිනාටම නිරෝගී සම්පත් සැලසේවා, සසර ගමන සුවදායක වේවා, දෙව් මිනිස් සැප කෙලවර අමා නිවනින් සැනසීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියා ප්‍රාර්ථනා කරා. සාදු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ මාවතගම මාරලන්ද සමනලතැන්න ශ්‍රී බෝධිරාජ විවේකාරාමාධිපති රම්බඩගල්ල විද්‍යාසාගර මහපිරිවෙණි ආචාර්ය පණ්ඩිත පූජ්‍යපාද කෑගල්ලේ විනය සිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු.